හදපතුල මත රැඳුණු ගී මතක ඇහැරවන සිත්තම් රෑ. අයිබෝවන් හදපතුල මත රැඳුණු ගී මතක ඇහැරවන සිත්තම් රෑ. කෝරළේ ටීවී අන්තර්ජාල රූපවාහිනිය දියත් කරන වැඩසටහන් අතර අතිශය ජනප්‍රිය වැඩසටහනක් එක්ක තමයි අපි අද මේ හමු වෙන්නේ. සිත්තම් රෑ සංගීතමය වැඩසටහනේ සිව්වන අදියර ආරම්භ කරන්න අපි සූදානම් වෙනවා. ඉතින් මෙම සිත්තම් රෑ වැඩසටහනේ අද යම් වෙනස්කමක් සිද්ධ වෙනවා. ඒ වෙනස්කම තමයි මේ වැඩසටහනේ පළමු අදියරයන් දෙක තුනටම වඩා වෙනස් වෙමින් අපි අපේ මැදිරියට වැඩමාගෙන ආවා භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේ පිටබැද්දර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී සියඹලාගොඩ සුමනසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ දෑරංගල ජනපදාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ වගේම පිටබැද්දර විපුලසාර පිරිවෙන් පරිවේනාධිපති ස්වාමින් වහන්සේ විදියට කටයුතු කරනවා. සුබ සන්ධ්‍යාවක් අපේ හාමුදුරනේ. තිරුවන් සරණයි. ඒත් එක්කම තවත් විශේෂයක් තියෙනවා සඳහන් කරන්න. අපේ ස්වාමින් වහන්සේ කෝරළේ පත්තරේ කතෘ මණ්ඩල සමාජිකයෙක් විදියටත් කටයුතු කරනවා. සිත්තම් රෑ සිව්වන අදියරට එකතු වෙන ස්වාමින් වහන්සේ හොඳ අපූර්ව ගීතාවලියක් අපිට තෝරලා දීලා තියෙනවා. මම මේ ගීතාවලියට ප්‍රවිෂ්ඨ වෙන්නට කලින් මම කැමති ඔබ වහන්සේගෙන් පොඩි අදහසක් ගන්න. අපේ හඳුනේ භික්ෂුන් වහන්සේ නමක් විදියට කොහොමද කලාව රස විඳින්නේ? කලාව, සෞන්දර්ය, රසාස්වාදනය කියන කාරණා මිනිසුන්ගේ මානසිකත්වයේ ඉහළම තලයේ පවතින වටිනා හැඟීම් සහ භාවයන් කියලා සඳහන් කරන්න පුළුවන්. එකක් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් වුවත් ස්වභාව සෞන්දර්යයට, කලාවට, රසාස්වාදනයට ඉඩක් තියෙනවා. එහෙම මම පැහැදිලි කරන්න එක හේතුවක් තමයි ජාලි මහත්තයා. එහෙම හඳුන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙත් තියෙනවා මෙහෙම පාඩයක්. නහි කාමානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ කියලා. එහෙම හඳුන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ විසිතුරු බව හෝ රාගික බව, විරාගික බව, කාමය, තෘෂ්ණාව වගේ කාරණාවන් තියෙන්නේ මිනිසාගෙන් පරිබාහිර ලෝකෙ නෙමෙයි, මිනිසා ඇතුළත. ඒකට අපි යමක් ග්‍රහණය කරගන්නකොට, යම් වින්දනයක් විඳිනකොට වැදගත් වෙන්නේ පුද්ගලයාගේ මනෝභාවය. ඒතර බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ රාගික අදහස් හරි කාමුක කාමය වගේ අදහස් හරි අර කියපු තෘෂ්ණාව වගේ කාරණා හරි මිනිසා ඒ හිතන විදිය. ඒතර දැන් අපිට කලාව, සෞන්දර්ය, රසාස්වාදනය වගේ කාරණයකදී අපිට ඉඩක් තියෙනවා මේ කලාත්මක දේවල්, සෞන්දර්යාත්මක දේවල්, රසාත්මක දේවල්, භාවපූර්ණ දේවල් රස විඳීමේ හැකියාවක් තියෙනවා. භික්ෂුන් වහන්සේගේ දර්ශනය බුදුන් වහන්සේගේ දර්ශනය මත පදනම් වෙච්ච එකක්. ඒක විරාගික දර්ශනයක්. ඒතර විරාගික සෞන්දර්ය ආස්වාදනය බුදුන් වහන්සේ කරන්න කියලා දේශනා කළා නෑ. ප්‍රතික්ෂේප කරලා නෑ. හැබැයි ඒකට ඉඩක් තියෙන බව පේනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් බුදුරජාණන් වහන්සේ අර අපි අහලා තියෙනවා පංචසික කියලා කියන්නේ දිව්‍ය ගාන්ධර්වයනේ. එක වෙලාවකදී පංචසික නම් වූ දිව්‍ය ගාන්ධර්වයාගේ
ගායනයයි වාදනයයි පසකින් අහගෙන හිටපු බුදුරජාණන් වහන්සේගේ අගය කරනවා. තන්තිස්සරෝ ගීතස්සරං ගීතස්සරෝ තන්තිස්සරං. ගීතයට සංගීතයත් සංගීතයට ගීතයත් මනාව ගැලපෙනවා කියලා. එතකොට ඒක හොඳ ප්‍රවේශයක් ඒක. ඒ වගේම තමයි සමහර රහතන් වහන්සේලා දැන් සප්පක තෙරුන් වහන්සේ වගේ රහතන් වහන්සේලා විරාගික సౌందර්යය ආස්වාදනය කරලා තියෙන පරිසරය තුල. දැන් බුදුරජාණන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා තමන්ගේ ආරාමය, කුටිය, මල්කම් වලින්, ලියකම් වලින් සුන්දර විදියට මන පිනවන විදියට, නෙත පවා පිනවන විදියට සකස් කරගන්න කියලා. ඒ අනුව සාමාන්‍යයෙන් කෙටියෙන් මේකට උත්තරයක් දුන්නොත් ජාලි මහත්තයා අර විරාගික කියන කාරණය මත පදනම් වෙලා ඉද කියලා. කලාව సౌందර්යය රසාස්වාදනය කරන්න භික්ෂුන් වහන්සේ කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි තමයි තීරණය කරන්න ඕනේ ඒ කෙරෙහි බැඳෙනවද, ඒ කෙරෙහි ඇලෙනවද, ඒකේ අපි රසාස්වාදනයක් පමණක්ද කරන්න කියන එක අපි තමයි තීරණය කරන්න ඕනේ. හොඳයි අපේ හඳුනන්නේ මේ සිත්තම් රෑ වැඩසටහන් පෙර වැඩසටහන් ත්‍රිත්වයටම වඩා මම හිතන්නේ හතරවෙනි වැඩසටහනට හොඳ ගැඹුරු ප්‍රවේශයක් එක කියලා මට හිතෙනවා ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම. හොඳයි ඔබ වහන්සේ අද හොඳ ගීත 7ක් තෝරගෙන තියෙනවා. මේ ගීත 7 බැලුවම ඇත්තෙන්ම අපිට පේනවා ඊටාම හොඳ තෝරා ගැනීමක්. හොඳ දැනෙන තෝරා ගැනීමක් කියලා. ඔබ වහන්සේ පළමු ගීතයේ විදියට තෝරාගත්තු ගීතයේ ඉඳන්ම අපි මේ ගීත 7ම කතා කරන්න සූදානම් වෙනවා. ඒත් එක්ක මම තව පිරිසක් මේ මැදිරියට අපේ හඳුනා ගන්න ඕන. ඒ තමයි අපේ සියඹලාගොඩ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ රස විමසුම් කරන ගීතයන් ගායනා කිරීම සඳහා සූදානමින් ඉන්නවා විශාරද සඳු ගුණසේකර මහත්මිය. විශේෂයෙන්ම ඇය ගැන කිව්වොත් කෝරළේ පත්තරේ ප්‍රබුද්ධ ගී, ප්‍රීදී ගී වගේ වැඩසටහන් වල ඉතාම ජනප්‍රිය ගාන ශිල්පිනියක් විදියට කටයුතු කරා. ඒත් එක්කම කෝරළේ පත්තරේ ළමා ගී වැඩසටහන් වල නිර්මාණ අධ්‍යක්ෂකවරියක් විදියට කටයුතු කරා. ඒත් එක්කම අපි හඳුනා ගන්නවා දෙදියගල තේ කර්මාන්ත ශාලාවේ තේ නිෂ්පාදන නිලධාරියෙකු ලෙස කටයුතු කරන BLG නුවන් ලක්මාල් මහත්මයා. නුවන් මහත්මයාත් අපිට මතකයි මම හිතන්නේ අපේ රසකේන්ද්‍ර මතක ඇති. කෝරළේ ප්‍රබුද්ධ ගී සහ රිදී ගී කියන වැඩසටහන් දෙකේ කළමනාකරු විදියට සුවිශේෂී කලාත්මක මෙහෙයක් කළා. ඒත් එක්කම අදත් සිත්තම් රෑ සිව්වන වැඩසටහන අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරලා විශ්‍රාමිකව ඉන්න උපුල් ජයවර්ධන මහත්මයා. එවන අපේ හඳුරන්නේ ඔබ වහන්සේ තෝරාගත්තු පළමු ගීතය ගමේ පන්සල අපේ පන්සල. පන්සලෙන්ම පළමු තෝරා ගැනීම ආරම්භ කරනවා. ඔව් ජාලි මහත්තයා මේ එකක් ගීත සාහිත්‍යයේ තියෙන අපේකම කුළු ගැන්වුණු ඊටාම වටිනා හරවත් ගීතයක් කියලා මට මේක හිතෙනවා. මොකද මේ ලෝකේ එදා ඉඳලාම සමාජ තලය තුළ අපි දකින දෙයක් තමයි මගේ දේවල් මිසක ගොඩක් අපේ දේවල් ටිකක් අඩුයි. දැන් අපේ කියලා තියෙන දේවල් ටිකක් තියෙනවා. අපේ ගම, අපේ පන්සල, අපේ හාමුදුරුවෝ, අපේ භාෂාව, අපේ සාහිත්‍ය, අපේ ආගම, අපේ ජාතිය. මෙතනදී පොදු හැඟීමක්. දැන් එතකොට මේ ගීත රචනා කරන අපේ ගෞරවනීය රමුකන සිද්ධාර්ථ හාමුදුරුවන් වහන්සේ ඊටාම හොඳ තේමාවක් පාදක කරගන්නවා. නිතරම ගමත් එක්ක ගණදරුවක් කරන ගමත් එක්ක ගැටෙනවා කියන වචනේ එතෙන්ට ගැලපෙනවද කියලා මම දන්නේ. නිතරම ගමත් එක්ක ගණදරුවක් කරන ගමේ ජනතාවගේ දිවි පැවැත්ම ඊටාම අර්ථාන්විත එකක් බවට පරිවර්තනය කරන්න මහා වෙහෙසීමක් කරන පන්සලේ හාමුදුරුවෝ මූලික කරගත්ත පන්සල ගැන මිනිස්සුන්ට දැනෙන්න කියනවා. අර අපි කතාවට කියනවනේ ගමේ මුදුන් මල් කඩ වගේ තැනක් කියලා. මුදුන් මල් කඩ වගේ තැනක් කියලා.
ඇත්තට මේක මුදුන් මල් කඩ. දැන් අපේ අද වුණත් ගමේ කොච්චර මධ්‍යස්ථාන බිහි වෙලා තිබුණත් ආයතන බිහි වෙලා තිබුණත් ගමේ කේන්ද්‍රස්ථානයේ පන්සලකට ගන්නවා. ගමේ පන්සල, දහම් පාසල, එතනින් ගොඩනගන පරම්පරාව ඊටාම වටිනා පරපුරක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ කම ගැන මේක ගැන මෙතනදී කතා කරලා තියෙනවා. ඉතින් මේකේ ගායකයා විදියට එඩ්වර්ඩ් ජයකොඩි ශූරීන් මම හිතන්නේ උන්වහන්සේගේ රචනාවට ඉතාම හොඳ සාධාරණත්වයක් ඉටු කරලා තියෙනවා. මේ ගායනාව අහගෙන ඉන්නකොට දැනෙනවා අපිට මේ අමුතු හැඟීමක්. මොකද අපි දන්න දෙයක් අපිට දැනෙනවා. අපි දන්න දෙයක්ම අපිට කියනවා. ඒතර අපේ කම රැක්කා, අපේ ගම රැක්කා, මේවා අපේ දේවල් කියලා කිව්වා. දැන් ඇත්තටම දැන් අර අපි ගොඩාක් දුරට වෙන විජාතීයකරණයකට ලක්ම වී යනෝනේ හැම පැත්තකම. දැන් අපි දැන් ගොඩාක් දේවල් අපේ චාරිත්‍ර, ආචාර ධර්ම, සිරිත් පිරිත් අපේ අනුගමනය කරන දේවල් මේ සියල්ලම නිකන් අමුතු මේ විජාතීයකරණයකට ලක් වෙනවාදෝ කියලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ වෙලාවකදී කියනවා මේ අපිට තියෙන අපේ දෙයක් රැකගන්න. අපිට මේ වෙන රටවල් වලට අතපවන්න හෝ වෙන සભ્યත්වයන්ට ගිහිල්ලා ආදර්ශ ගන්න හෝ අවශ්‍ය නැහැ. අපේ දෙයක් තියෙනවා අපිට රැක ගන්න. ඒක අපි රැකගමු. ඊළඟ પરම්පරාවටත් ඒක බාර දෙමු කියලා මේ අපේ කම ගැන. අනිත් එක ජාලිය මහත්තයා මේක අපේ උරුමයනේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ ආරම්භ කරන බෞද්ධ සංස්කෘතියේ සෙවණ යටතේ මේ ලංකාව ගොඩනැගෙන්නේ. ඉතින් එතකොට අපිටම ආනන්‍ය වෙච්ච සංස්කෘතියක්, සભ્યත්වයක්, ආචාර ධර්ම පද්ධතියක්, සිරිත් පිරිත් සමුදායක් අපිම ක්‍රමයක්. කියන්නේ බෞද්ධ සංකල්ප මත ගොඩනැගුණු සංස්කෘතිය. ඒ සමාජ ක්‍රමය එදා සතුටින්, සමාදානයෙන්, බොහොම සහයෝගයෙන් ඇතරම ගමයි පන්සලයි අතර සම්බන්ධය තියෙන්න ඕනේ සහමගිය, සහයෝගයේ, එකමුතුකම, වටිනාකම් කාරණා සියල්ල පදනම් කරගෙන. මේක එතකොට ව්‍යාපාරයක් නෙමෙයි. ව්‍යාපාර හැම අංශකම තියෙන දැන් ව්‍යාපාරයක් සහ මූල්‍යමය වටිනාකමක් තියෙන එකක් නේ. ගමයි පන්සලයි එක් අතර තියෙන සම්බන්ධය එහෙම එකක් නෙමෙයි. ඊට වඩා එහා ගියපු පරාර්ථකාමයේ මූර්තිමත් වෙච්ච බුදුරජාණන් වහන්සේ කියන උත්තරීතර චරිතය මතු කරගත්ත ඒ චරිතාදර්ශය ලබා දෙන දෙයක්. ඒ නිසා මේ ගීතයෙන් අපිට ඒ අතීත වටිනාකම් ටිකත් මතක් කරන නිසා වර්තමානයේට විතරක් නෙමෙයි අනාගතයටත් මේක හොඳ පණිවිඩයක් නිසා ඉතින් මම තෝරගත්ත මේක. තව දෙයක් අපේ හඳුනන්නේ ඔබ වහන්සේට මතක් වෙන්නේ නැති හම්බුකන සිද්ධාර්ථ හාමුදුරන් වහන්සේත් මොරවක් කෝරළේ ජන්මලාභය ලැබපු එකක් මේ ඒ අතරින් රඹුකන සිද්ධාර්ථ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපිට මේ ඇත්තටම මේ මුදුන් මල් කඩක් වගේ කියලා කිව්වොත් වැරද්දක් නෑ මේක මේ අතිශයෝක්තියක් වෙන්නේ නෑ. මොකද උන්වහන්සේ දැන් අපි දැන් අද ඇත්තටම ජාලේ මහත්තයා දැන් පන්සලක උත්සවයක් තිබුණා. සංස්කෘතික ප්‍රසංගයක් තිබුණා. කලා කටයුත්තක් තිබුණා. පටන් ගන්නෙම ගීත ටිකක් ප්‍රචාරණය වුණොත් රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ ගීත ටිකක් තමයි තියෙන්නේ. හොඳයි අපේ හඳුන්නේ. එහෙමනම් සිත්තම් රෑ සිව්වන වැඩසටහනේ පළමු ගීතය අපිට රස විඳින්න පුළුවන්. මේ ගීතයේ මුල් ගායනය විශාරද එඩ්වර්ඩ් ජයකොඩි ශූරීන්. අද නුවන් ලක්මාල්ගේ හඬින් මේ ගීතය අහමු.
අපේ දරුවන් සසුන්ගත කරවා නිවන් පුර වැද නිවිසැනහෙන මාවතේ යැව්වා ගමේ පන්සල් අපේ පන්සල් අපේ කමරැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ ජාතිය අපේ ආගම අපේ බව කිව්වා අපේ දෙස බස අපේ පන්සල නිසාමෙන් රැකුණා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ කමරැක්කා අපේ ළඟ හිටියා අපේ කමරැක්කා අපේ ළඟ හිටියා ගමේදී විශේෂයෙන්ම අපේ හාමුදුරනේ කෝරළේ අපේ හාමුදුරුවන්ගේ පද රචනය ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ විග්‍රහයට ගමේ තරුණයෙක්ගේ ගායනය මේ සියල්ල අපේ දේ. ඒතර හඳුනේ ඔබ වහන්සේ දෙවෙනි තේරීම විදියට අරගෙන තියෙනවා දැන් අපි පළමු තේරීමට වඩා හාත්පසින්ම වෙනස් ගීතයක් මා තොටින් එන උතුරු සුළඟේ දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් මහත්මිය ගායනා කරපු මොන අදහසකින්ද අපේ හාමුදුරුවෝ මේ ගීතය තෝරගන්නේ? මේ ගීතය තෝරගන්න ප්‍රධානම හේතුවක් තමයි අපේ මුළු ජීවිත කාලෙම වැඩි කොටසක් ඒ කියන්නේ මේ ගෙවිච්ච කාල සීමාව දිහා බැලුවහම අපි යුද්ධෙත් එක්ක ලංකාවේ තිබිච්ච 30 වසරක යුද්ධෙත් එක්ක ගිහිපු ජීවිතයක් අපිට තියෙනවා. මම මේක දකින්නේ මේ ගීතය මේ පද රචකයා ඇත්තටම මේ කවුරුත් නොදැක්ක පැතිකඩක් ඊටාම සියුම්ව මේ ග්‍රහණය කරගත්තා කියලා. ඒ කියන්නේ දැන් ඔතන අත්දැකීම ජාලි මහත්තයා හොඳට දන්නවා මේක. අත්දැකීම මේ ඒ කියන්නේ මේකට තේමා වෙන්නේ 30 වසරක යුද්ධය කියලා මම මුලින් සඳහන් කළා. එතකොට ගුරුවරියක් ඉන්නවා උතුරු කරේ පන්ති කාමරයක උතුරු කරේම තවත් දැරිවියකට උගන්වන. ඉතින් මේ ගුරුතුමීමා සිසු විහයව ඒත් අපි එක පන්තියේ දැන් සාමාන්‍යයෙන් අපි එක පන්තිය කියලා ගොඩක් දුරට කියවෙන්නේ ළමයින්ට කියවේ. මේ ගුරුවරිය කියන්නේ අපි දෙන්න මේක පන්තිය. ඒතර මේ දෙන්න සමහර වෙලාවකදී මේ දුවණියයි අම්මයි වගේ වෙනවා සමහර වෙලාවට. මිතුරිය බවට පත් වෙන මේ දෙන්නට දෙන්න. අත්දැකීම් බෙදා හදා ගන්න. ඒ අත්දැකීම් බෙදා ගැනීම අතරේ තියෙන මහා ඛේදවාචකයක් කියනවා. ඊට පස්සේ මේකේ ගේයපද රචකයා ඊටාම ලස්සනට මේකේ මේ ගොනු කරනවා මේ අදහස් ටික. ඊට පස්සේ මෙයාව බාර ගන්න ඉන්නේ කවුද? මෙයාගේ වගකීම ගන්න කවුද? ඒතර මෙයාට හදලා දෙන සමාජ තත්ත්වය මොකක්ද? දැන් කියනවා එක්ක බැල මෙහෙවරකම් කරන්න වෙන්නේ සුපිරි පන්තියේ පවුලක බැල මෙහෙවරකම් කරන්න. ඒක පුංචි දැරිවියකට අනාගතේ උරුම වෙන්නේ බැල මෙහෙවරකම්. එහෙම නැත්නම් මේ යුද්ධයේ වෙනුවෙන් තවත් එක සෙබලියක් බවට පත් වෙන කොහේ හරි පාර්ශවයක. ඉතින් ඒ නිසා මහා ලොකු ඛේදවාචකයක් මේක කියනවා. ඒ නිසා මේ
දීපිකා ප්‍රියදර්ශනී පීරිස් කලාශූරියගේ ශූරිනියගේ හඬින් මේක ගීතවත් වෙනකොට ඇත්තටම මම හිතන්නේ ගොඩාක් අයගේ දෙනතට මේ අත්දැකීම විඳපු අයගේ බහුතරයක් දෙනෙක්ගේ දෙනතට කඳුළු එන්න බැරි කමක් නැහැ. ඒ තරම් හරි සංවේදී ගීතයක්. Guru tumi ma sisovi ainu
සරෝජමගේ දෝනී හදපතුල මත රැඳුණු ගී මතක හැරවන සිත්තම් රෑ වැඩසටහනේ අද අපිත් එක්ක ගී රස විමසුම් කරන්නට එකතු වී සිටිනවා පිටබැද්දර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී පූජ්‍ය පඬිත සියඹලාගොඩ සුමනසාර ස්වාමීන් වහන්සේ. අපි හඳුනන්නේ ඔබ වහන්සේගේ තෙවැනි තේරීම අපිට කාටත් දැනෙන අත්දැකීමක් අපි විඳ ගන්න අවස්ථාවක්. අම්මගේ කාර්යභාරය මනා ලෙස නිරූපණය කරපු තව එක අවස්ථාවක්. එතෙන්දී ගේයපද රචකයා සාර්ථකයි. අම්මා කියලා කියන්නේ අනිර්වචනීය කාර්යභාරයක් දරුවෝ වෙනුවෙනුත් අපි සෑම වෙනුවෙනුත් කරන කෙනෙක්. සාමාන්‍යයෙන් ගමට අපේ ලෝකයට ස්වාභාවික සූර්යයා උදා වුණාට පස්සේනේ අපිට ආලෝකය ලැබෙන්නේ. සූර්යයා උදා වෙන්නේ ඉස්සෙල්ලා ජාලි මහත්තයා මේකේ ගීත රචකයා කියනවා අපේ කුස්සියට ඉර පායනවා. ඉර පායලා. ඒක හරි අපූර්ව යෙදුමක්නේ. මේ අත්දැකීම මම හිතන්නේ කාටත් විඳ ගන්න පුළුවන්. ගෙදර කියන්නේ මේ ගෙදර ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයෙන් නම් ඉන්නේ. මේක කාටත් විඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ දැන් මේ ගීතය අහනකොට කාටත් මෙතන ඇත්තනේ කියලා. ඇත්තෝ. තමන්ගේම අත්දැකීමක් තමන්ට දැනෙනවා. අත්විඳීමක් දැනෙනවා. එතකොට මේ අම්මා උදේ පාන්දර කාටත් ඉස්සෙල්ලා නැගිටලා අම්මා උදේ පාන්දර නැගිටිනවා. සමහරවිට 4ට වෙන්නත් පුළුවන්. ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා ඒ හිරු එළියෙන් නැනමල් පොඩි පිපුණා. නැනමල් පොඩි පිපුණා. ඒ කියන්නේ ගෙදරටම එකක් මේ ශක්තිය, ජීවය, ආරම්භය, ප්‍රබෝධමත් බව අම්මා ආරම්භ කරලා දෙනවා. ඉතින් මෙතෙන්දී උපරිම උත්සාහයක් ගන්නවා ගේයපද රචකයා. අපේ අම්මා අප වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරනවද? ඒකෙන් පෞල් ශාස්ත්‍රාවට මොනතරම් ජීවයක් ලබා දෙනවද? ආදර්ශ ලබා දෙනවද? මේ ටික ඉතින් මේ ගීතය හරහා ප්‍රකාශනය වන නිසා සහ තවත් වටිනා කරුණු රාශියක් මේකට ගොනු කරගෙන තිබිච්ච නිසා ඇත්තටම එදා ඉඳලම හාමුදුරු කෙනෙක් විදියටත් මේ ගීතේ කොහෙන් හරි ශ්‍රවණය කරන්න නිතැතිම්ම යොමු වෙනවා. ඒ නිසා මවුරුන්ට උපහාරයක්. කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ හිරු එළියේ නැනමල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලෝතුරු සුව විඳිනා කලාදරේ දරුවන් නිනතුරු සිත නෑ නිවන් දකින්නේ කළුවර ඇවිදින් දිකි බිඳ හැඬුවත් නිත නෑ නිදී විඳ ගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන සිහින දකින්නේ මහමායාවෙනි කවදාදෝය නිත් දරිසෙනෙ හසින් මිදෙන්නේ
මැදිවල ඇවිදින දෙපාරි දෙන විට විහඟ ගීත බණ පද වේවා ඕ මළුවක ඇවිලෙන්න පහන් වැටක්සේ තුන් සිත නිවී සැදේවා මතු උපදින සසරේ විශාකාව වී මෙත් මගනෙත් හමු වේවා ඇත් රැජිනියනේ ඔබ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලෝතුරු සුව විඳිනා කලාබැලේ නිල් ගියවර අපේ අම්මා ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩනා ගීතයත් එක්ක මම අර මුලින් කිව්වා වගේ අපේ හඳුනේ ඔබ වහන්සේ මේ ගීත හත අපූරු පෙළ ගැස්මකට ලක් කරලා තියෙන බොහොම හොඳට කල්පනා කරලා බලලා ඊළඟ ගීතය අරගෙන තියෙන්නේ බුදුදහම ගැන කියවෙන විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය ගැන කියවෙන ගීතයක්. මොකක්ද? එක්තරා විදිහක ජීවිතයේ යථාර්ථය ජීවිතයේ අර උඩින් අපිට පේන දෙයට එහා ගිහපු ජීවිතයේ යථාර්ථය කියලා දෙන බුදුදහමේ පණිවිඩය රැඳිච්ච ගීතයක්. කොච්චර කාලයක් ගියත් දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේක ඇතුලේ තියෙනවා. බුදුහාමුදුරන්ගේ දේශනාව පසකින් තියමු මේ අපි ගත්තොත් එහෙම මුළු විශ්වයක් එක්කම ගත්තොත් එහෙම ස්වභාව ධර්මයේ පණිවිඩය තුල පණිවිඩෙත් මේක ඇතුලේ තියෙනවා. එතකොට ගොඩාක් දුරට බෞද්ධ නැඹුරුවක් එක්ක රචනා වෙච්ච ගීතයක් මේක. පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදු ගුණ. එතකොට සමහර වෙලාවට මේ අජීවී වස්තුන්ට පවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව සම්බන්ධයි කියලා කියන එක දැනෙනවා කියලා කියනවා. ඒත් හිත්පිත් තියෙන ලෝකේ සිත්පිත් ඇති මිනිස්සුන්ට තාම මේක වැටහිලා නැහැ කියලා ඒක හරි ප්‍රබල ප්‍රකාශනයක් සහ මේ එකක් මිනිස්සුන්ට මේ අවදි වෙන්න ටිකක් මේ ටාගුක ගත්තොත් එහෙම නිකන් දැඩි ප්‍රකාශනයක් ඕක. ඒක නිද්‍රාශීලී අයට අවදි වෙන්න අවස්ථාවක්. ඒ කියන්නේ මේ ඇත්තටම හරිනේ දැන් පිපෙනා මලක්. දැන් මලක් තුලිනුත් පෙන්눔 කරනවානේ සාමාන්‍යයෙන් අපි මේ ඒකෙන් පෙන්눔 කරනවා ජීවිතේ යම් යථාර්ථයක් පෙන්눔 කරනවා. දැන් අපි පූජාවට මල් පූජා කරනකොටත් අපි කියන්නේ අර මේ කායෝ මේ තථායාති විනාශ ඒ කියන්නේ අපේ ශරීරය ගැන කියනවා ශරීරේ විනාශ වීම අපි උපමා කරනද එතකොට ඒ වගේ කියනවා මලකට මේ දැනෙනවා සමහර වෙලාවට ඒක සම්බන්ධයි මේ බුදුන් වහන්සේගේ දේශනාවත් එක්ක ගලනා දොලක් දැන් අපි සාමාන්‍යයෙන් ගංගාව දොල දියපහර ගොඩක් දුරට උපමා කරගෙන තියෙනවා ජීවිතය ගැන කියන්නේ. එතකොට ඒකෙනුත් අපිට පණිවිඩයක් දෙනවනේ මේ නිසල්මනේ ගඟ දොල ගලාගෙන යන ගම මේ අපිට පණිවිඩයක් දෙනවා. ඇයි මිනිස්සුන්ට ඒ වටිනාකම දෙන්න බැරි කියලා මේක අහනවා ඇත්තේ සමහර වෙලාවට. ප්‍රශ්න කරනවා. ඔව් අජීවී වස්තුන්ට මේක දැනෙනවා නම් සජීවී වූ උපතින්ම වටිනාකමක් හිමි වෙච්ච මිනිස්සුන්ට ඊට වඩා දෙයක් කරන්න බැරිද කියලා මේකෙන් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඉතින් ගොඩාක් මේ රසාත්මක බවක් තියෙන ගීතය තුළ බෞද්ධ සංකල්පත් ඒකට මුහු කරලා තියෙන නිසා තමයි මම මේක අගය කරන්න තෝරගන්න තීරණය කළේ. හොඳයි අපේ හඳුරන්නේ සිත්තම් රෑ සිව්වන සංගීතමය වැඩසටහනේ සිව්වන ගීතය ගායනා කරනවා විශාරද සඳු ගුණසේකර.
මලකට ගලනා දුලකට දෙනිනා පුතු ගුණ නොදෙනිනු මිනිස්සුනි කුයි ලෝභ යන්නේ මරණින් පස්සේ පින්පව් එනවා අපි පසුපස්සේ රළු ගල් කුලකට බොල් පෙටි විදකට දෙනිනා පුතු ගුණ නොදෙනිනු මිනිස්සුනි කුයි ලෝභ යන්නේ මරණින් පස්සේ පින්පව් එනවා අපි පසුපස්සේ ඉර හඳ දෙපොළට මේ මහ පොළොවට දෙනිනා පුතු ගුණ නොදෙනිනු මිනිස්සුනි කුයි ලෝභ යන්නේ මරණින් පස්සේ පින්පව් එනවා අපි පසුපස්සේ පිපිනා මලකට ගලනා දුලකට දෙනිනා පුතු ගුණ නොදෙනිනු මිනිස්සුනි කුයි ලෝභ යන්නේ මරණින් පස්සේ පින්පව් එනවා අපි පසුපස්සේ අපේ හඳුනේ මාල්නී බුලත්සිංහල මහත්මියගේ අර හදවත සිසාරා යන හඬම දැනුණාදෝ කියලාත් මට හිතුණා අදත්. ඔව් සඳුගේ ගායනයක් නිසක වශයෙන් ඒකේ වෙනසක් දැනුන්නේ නැහැ. අනිවාර්යෙන් මටත් ඒක දැනුණා. මම හිතන්නේ ඔබ වහන්සේ ඒ ගීතේ විඳින ආකාරයෙන්ුත් මට හිතුණා එහෙමදෝ කියලා. ඔව් අපේ හඳුනේ මීළඟට ඔබ වහන්සේ තවත් යුතුයකමක් ඉෂ්ට කරන්නදෝ වගේ තාත්තා ගැන ගීතයක් තෝරගෙන තියෙනවා. ඔව් අන්දරයායේ වැව්තාවුල්ලේ. ඒ ගීතය ගැන අපි කතා කරමු. ඔව් ජාලි මහත්තයා දැන් ඉස්සෙල්ලා අපි අම්මාගේ ගුණ වැයෙන සහ අම්මාගේ කාර්යභාරය අපේ හිතට නැගෙන ගීතයක් අපි රස වින්දා. ඊපස්සේ තාත්තාගේ කාර්යභාරය, තාත්තාගේ වටිනකම, තාත්තාගේ ගුණය මහා මෙරක් තරම් ජීවිතයේ බොහෝ දුක්ඛන්දරාවන් විඳදරාගෙන දරුවෝ වෙනුවෙන් කැප කරන ඒ කැපවීම පිළිබඳව මේ ගීතයෙන්
ගේය පද රචකයා අපූර්ව ලෙස මේ ගොනු කරලා තියෙනවා. එතකොට මේ ඒකේ අන්දරයායේ කියලා පටන් ගන්න අන්දරයායේ වැව්තා උල්ලේ සක්මන් කරන ආප්පච්චි පුතෙක්ගේ මුවින් වෙන අදහස් ටිකක් වගේ තමයි තියෙන්නේ. එතකොට මේ මට දැනෙච්ච දේ කියන්න ගියොත් එහෙම අර ගීතේ හැම පදයක් ගානෙම ගියොත් එහෙම ඔක ගැන ඇත්තටම මේ අපිට දැනෙන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. දරුවෙකුට ඇත්තටම මේ පියාගේ භූමිකාව ඉතාම වැදගත් එකක්නේ. පියසෙනෙහසට කවුගී ලියවුණා මදි කියලා වසු කාලිනව ලියවෙනවනේ. එතකොට එතෙන්දි කියනවා මේ තාත්තා හිරු කියලා කියනවා. මේ තව තැනක කියනවා තාත්තා දරුවන්ගේ වීරයා කියලා කියනවා. එතකොට දැන් සමහර වෙලාවකදී මේ තාත්තාගේ කාර්යභාරය නොදැක්ක නිසා නෙමෙයි මේ ආදරණීයභාවය අම්මගෙන් වැඩිපුර දරුවට දැනෙච්ච නිසා ගොඩක් දුරට දරුවට සමීප වෙන්නේ අම්මනේ. දරුවෙක් සෙනෙහස ආදරය රැකවරණය යටතේ ගොඩනගන්න අම්මට පවා ශක්තිය දෙන්නේ තාත්තගේ වටිනකම කියන්න පුළුවන් කමක් නැහැ. මෙතන දරුවෙක් විදියට මුවට නන්වන අදහස් ටිකක් විදියට ප්‍රකාශනය කරනවා මේ හැම දෙයක්ම දැන් දොලේ දියයි ඊට පස්සේ මේ කෙතේ නිලයි ගහකොලේ මලයි අප්පච්චි. ඒ කියන්නේ මේ දෘශ්‍යමාන ලෝකයේ තියෙන මේ පේන්න තියෙන හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන අප්පච්චි කියලා. ඒ කියන්නේ වටිනාකම් තියෙන හැම දෙයක්ම අපිට දුන්නේ අප්පච්චි කියලානේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාවකට දෑතේ කරගට එනකම් දෙපයේ දියපට්ට එනකම් අපේ ගැමි තාත්තලා එතකොට මේ ශරීරය දහඩිය මුගුරු වලින් තෙත් වෙලා යනකම් උදේ සිට රෑ වෙනකම් කොච්චර වෙහෙසක් වෙනවද කියලා එක එයා තාක්ෂේරු කරගන්නේ නැතුව ඕනම කැපවීමක් කරන්න සූදානමින් ඉන්න මහ ප්‍රතාපවත් චරිතයක් තාත්තා. සක්මන් කරනා අප්පච්චි දොලේදියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි අන්දරයායේ වැව්තාවල්ලේ සක්මන් කරනා අප්පච්චි දොලේදියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි තවරා මහ පොළොවට මහ වැසිගෙනෙනා වලාකුලේ ගා බිඳු තවරා මහ පොළොවට මහ වැසිගෙනෙනා දිවි ගමනේම කඳු මුදුනේද පිටුසෙනේ කඳුලලි සදනා අන්දරයායේ වැව්තාවල්ලේ සක්මන් කරනා
අප්පච්චි දොලේදියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි තුරුහිස් මුදුනින් මල් පලදා කැකුළු මුවට පල වැල නෙළුවා තුරුහිස් මුදුනින් මල් පලදා කැකුළු මුවට පල වැල නෙළුවා ඒ දඬුමන් බැඳ සත්කුළු පව් බිඳ සිදාදියට මං තැනුවා අන්දරයායේ වැවුතාවල්ලේ සක්මන් කරනා අප්පච්චි දොලේදියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි සක්මන් කරනා අප්පච්චි දොලේදියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි හදපතුල මත රැඳුණු ගී මතක ඇහැරවන කොරළේ ටීවී සිත්තම් රෑ වැඩසටහනත් එක්කයි අපි නැවතත් හමු වන්නේ. අද ගී රස විමසුම් සඳහා අපිත් එක්ක එකතු වෙනවා පිටබැද්දර ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී ශ්‍රී විපුල්සාර පිරියම්පති සිම්ලාගොඩ සුමනසාර ස්වාමීන් වහන්සේ. එමනම් අපේ හැඳුනන අපි යොමු වෙමු ඔබ වහන්සේගේ මීළඟ ගීත තේරීමට. ඔබ වහන්සේ තෝරගෙන තියෙන මීළඟ ගීතය අජානීය ස්කූටර් තුරංගාපිට වඩන. මෙවැනි ගීතයක් ඇයි ඔබ වහන්සේ තෝරාගත්තේ? ගැටලු ප්‍රශ්න නිතරම අපේ අවධානයට ලක් වෙන යම් යම් සිදුවීම් ගීතය හරහා යම් ਵਿਚාරණයකට හෝ සාකච්ඡාවකට භාජනය වෙනවා නම් ඒක අපි තෝරා ගැනීම කිසි ගැටලුවක් නැහැ. මෙතනත් ඇත්තටම මේ ගීතේ පදමාලාවට යටින් දෙවෙන ඉතාම වටිනා කතාවක් තියෙනවා. ඒ කියන්නේ ශබ්දයට එහා ගියපු ලොකු අර්ථයක් තියෙනවා. දැන් අජානේ ස්කූටර් තුරංගාපිට වඩනා කියන එක සාමාන්‍යයෙන් ගොඩක් අය අහන රස විඳින ගීතයක්. ඒ වගේම තමයි ගොඩාක් විද්‍යාර්ථීන් මේ පරිශීලනය කරන ගීත සාහිත්‍යයේ පරිශීලනය කරන ආදර්ශමත් ගීතයක්. ගීත රචකයා බොහොම අගනා විදියට කාර්ය කරලා තියෙනවා. ඒ වර්තමාන සමාජයේ යෞවනියන් දැන් අපි අපේ සමාජයේ තියෙන ප්‍රබලම වචනයක් මේ ආදරය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ජීවිතේට හුස්ම වගේ ආදරය කියලා කියන්නේ. හැබැයි මේ සමාජයේ ඉන්න යෞවනියෝ ආදරය කියන එක හරියට තේරුම් ගත්තද කියලා ගැටලුවක් තියෙනවා. ඇත්තටම ගැටලුවක් තියෙනවා. ඉතින් හැමදේම වෙන් කරගන්න සමාජයේ එහෙම හිතුවක් දන්නේ මටත් කෙනෙක් මං වෙන් කරගන්නවා කාටවත් ඒවා සම්බන්ධයෙන් ਵਿਚාරය කරන්න හෝ ලං වෙන්න කිට්ටු වෙන්න එහෙම බෑ කියලා එහෙම හැඟීමක් තියෙන්න පුළුවන්. නමුත් එතන වැරද්දක් තියෙනවා. වැරද්ද කියලා කියන්නේ අයිති කරගන්න ගියාට පස්සේ ඇතිවන ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒක බුදුදහමේ ඊටාම හොඳින් විග්‍රහ කරලා තියෙනවා. බුදුදහමේ නොවුනත් අපිට හොඳට තේරෙනවා වැඩිපුරම බැඳීම අර ආලය එතකොට මේ තණ්හා වගේ කාරණාත් එක්ක තියෙන ගැටුමක්. වැඩිපුර බැඳීමක් තියෙන තැන වැඩිපුර ගැටුමක් තියෙනවා. ඒක අපිට තේරෙන්න පස්සේ. ඉතින් දැන් මෙතනත් දැන් මේ යෞවනියන්ගේ ආදරය
ගැන තමයි මෙතන කියවෙන්නේ. දැන් බොහොම ආදරණීයව එකතු වෙන දෙන්නේ කිතාම කෙටි කාලයක් තුළ පෞල් ජීවිතේ කඩාගෙන වැටෙලා ඉවරලා දෙපැත්තට යනවනේ. සමහරවල් උපරිම වෛරක්කාරයෝ දෙන්න බවට පත් වෙන්නේ මේ දෙන්නමනේ. අපි හිතුවේ නෑ සමහර වෙලාවට දෙමව්පියොත් තරහ කරගෙන, සමාජයත් තරහ කරගෙන දෙදෙනෙක් එකතු වෙලා ඊටාම කෙටි කාලයක් තුළ මේ වෙන් වෙලා යන සුලභ අවස්ථාවන් තියෙනවා. ඉතින් මෙතන අජානීය ස්කූටර් තුරංගා පිට වටනා කියන එකෙන් මේ රචකයා ඊටාම හොඳ මානයකට අපි අරගෙන යනවා. බොහොම හොඳයි අපේ ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මේ දීර්ඝ විග්‍රහයක්. නමුත් ඒක රසවත්. මොකද මේ කතන්දරේ අර වහන්සේ කිව්වා වගේ යෞවන ප්‍රජාවට ජීවිතය ගැන හිතන්න ඉඩක් හදනවා. කරුණාරත්න දෙවුල්කනේ මහත්මයාගේ හඬින් ගැයුණු මේ ගීතය අද සිත්තම් රැ සරසන්නේ විශාරද සඳු ගුණසේකර. හදපතුල මත රැඳුණු ගී මතක ඇහැරවන කෝරළේ ටීවී සිත්තම් රෑ වැඩසටහන සමගින් ඔබ අප මේ එකතු වෙලා ඉන්නේ. ස්වාමීන් වහන්සේ මේ වැඩසටහනේ අවසාන ගීතයට තමයි අපි ඊළඟට ප්‍රවිෂ්ඨ වන්නේ. විශේෂයෙන්ම ලංකාවේ ගීත සාහිත්‍යයේ සුවිශේෂී සලකුණක් තබපු විශාරද නන්දා මාලනී මහත්මියගේ ගීතයක්. ගෙඩිසියයක් බිම හෙළුවත් අප්පච්චිට එක ගෙඩියයි. මේ ගීතය ගැන ඔබ වහන්සේගේ අදහස? අපේ සමාජය තුළ ජීවත් වන මේ
සමහර පවුල්වල කේදාන්තයක් පිළිබඳව තමයි ප්‍රකාශනය වෙන්නේ කියලා මට හිතෙනවා. එතන දියණිවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පුංචි දියණිය. එයාට යමක් තේරෙන්නේ නැහැ. එතකොට අනිත් දියණිය ටිකක් වැඩිමහලු දියණියක්. එයාත් ලොකුම වයසක කෙනෙක් නෙමෙයි. හැබැයි ලොකුම වයසක කෙනෙක් නොවුනත් අවුරුදු 8ක 10න් මෙහා වගේ කෙනෙක් වගේ තමයි හිතෙන්නේ. දැන් එයා ඒ දර්විය මේට දර්විය කියන නැගණියට කතාවක්. දර්විය තම අක්කා නංගිට කියන කතාවක් විදිහට තමයි මේකේ තියෙන්නේ. ගෙඩිසියක් බිම වැටුණත් අප්පච්චිට එක ගෙඩියයි. අප රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ. ඉතින් මේ දර්විය කියනවා මේ දැන් පුංචි දර්විය නංගි ඉල්ලනවා ඇති මේ පුංචි ලිඳේ වතුර. පුංචි ලිඳේ වතුර කියලා කියන්නේ වෑවර කියලා අපි කියන්නේ. දැන් ආසයිනේ පොඩි කයි. තැඹිලි වෑවර ඒ වගේ. දැන් ඉතින් අර එහෙම එකක් ආසයි. ඉතින් පුංචි දරුවියට තේරෙන්නේ නැහැ තාත්තා මේ ගස් නගින්නේ කාගේ ගස්ද? මේ මොකටද යන්නේ? විනෝදාංශයට යනවද? එහෙම නැත්නම් මේ අපේ ගෙදරට අවශ්‍ය කරන ටික මේ පොල් ටික කඩා ගන්න දන්නේ නැහැ තේරෙන්නේ. එහෙම නැත්නම් වෑවර කඩන්න මේ යනවද කියලා දන්නේ නැහැ. එයා කියනවා මේ වෑවර ගෙඩියක්, තැඹිලි ගෙඩියක් තිබුණොත් හොඳයි. කොට අදට ඉතින් වෑවර ගෙඩියක් කියන එක තමයි අර්ථවත් වෙන්නේ. පොල් ගහෙන්නේ මේ පොල් ගහේ නගින්නේ පොල් කඩන. එතකොට මේ අක්කා කියනවා නංගි අඬන්න එපා. ඇඬුවොත් අපිට ප්‍රශ්නයක් එනවා. මේ මමත් පුංචි කාලේ හිතුවා තාත්තා ගස් නගනකොට මේ තාත්තගෙන් වෑවර ගෙඩියක් ඉල්ල ගන්න. හැබැයි නංගි තාත්තා මේ ගස්වල පොල් කැඩුවට තාත්තට හමු වෙන්නේ ඒ වෙනුවෙන් එක පොල් ගෙඩිය එක ගහකට. ඒ පොල් ගෙඩිය ගෙනිලා විකුණනනේ අපි අපේ නඩත්තුව කරගන්න අපි මුදල් උපයා ගන්න. යම් හේකින් අපි අද වෑවර බිව්වොත් එහෙම මේ අපේ අවශ්‍යතාවය පුංචි ලිඳේ වතුර බිව්වොත් එහෙම මොකද වෙන්නේ? අර අපිට මේ ජීවත් වෙන්න තියෙන ඒ ක්‍රමය නැති වෙලා යනවා. ඒසා දුවණිය චුට්ටක් අපි ඉවසමු. මේ නැගණිය චුට්ටක් අපි ඉවසමු. මේ වෙලාවේ අපිට මේ තාත්තගෙන් වෑවර ලැබුණ නැතුනට කමක් නැහැ. අපේ ජීවිතේට මුහුණ දෙන්න නම් අපි මේව විඳදරා ගන්න ඕන කියලා යමක් විඳදරා ගන්න අවශ්‍යයි කියන පණිවිඩය අක්කා විසින් නංගීට දෙන එක මේක ප්‍රබල අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මේ වැඩසටහන ගැන ඔබ වහන්සේට මොකක්ද හිතෙන්නේ? සමාජයට හොඳ ආමන්ත්‍රණයක්. දැන් අපි කලාවෙන් කරන වෙන සංවේදීකරණ එකනේ. මේ රෞද්‍ර, කර්කශ, දැවෙන, පිච්චෙන මේ වගේ සමාජ ක්‍රමයක් අපිට පේන්න තියෙනවනේ. අපි මොනවා හරි ක්‍රමයකින් මේක වහගෙන ඉන්නවා. වහගෙන හිටියට ප්‍රශ්නේ සමාජය ඇතුලේ තියෙනවා. එතකොට මේ සමාජයේ සුවපත් කරන නිවන කාර්යයට ගොඩක් අය අත ගහන්නේ නැහැ. එතකොට මේ කෝරළේ ටීවී හරහා ඇත්තටම කෝරළේ පත්තරෙත් අපි දැක්කා. හරියට සමාජ පැතිකඩ හරියට මේ නියෝජනය කරනවා, ආවරණය කරනවා, හරියට ආමන්ත්‍රණයක් කරනවා සමාජයට. කෝරළේ ටීවී හරහා මේ සිත්තම් රෑ වැඩසටහන හරහාත් ලොකු කාර්යභාරයක් වෙනවා කියලා මට හිතෙනවා. මේක ඇත්තටම මේ මිනිස්සු ග්‍රහණය කරගන්න ඕනේ. මිනිස්සු මේ යමක් රස විඳින්න පුරුදු වෙන්න ඕනේ. දැන් රස විඳිනේ කියන එක කාටවත් බලෙන් දෙන්න බෑ. දැන් මේ මට යම් ගීතයක් රස විඳින්න පුළුවන්. රස විඳින්න ක්‍රමය මට කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි රස විඳිනේ කියලා කියන්නේ Tamanට අනන්‍ය වෙච්ච කාරණයක්. ඒතර යම් දෙයක වටිනකම දකින්න නම් එතෙන්ට යන්න ඕන. දැන් මේ වැඩසටහන් අපි කරනවා. මේ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. ඒ කැපකිරීම කරනකොට සමාජයට අපි දෙන්න හදන පණිවිඩය එතෙන්ට ඒගොල්ලෝ ගන්න නම් ඒගොල්ලොත් යම් කැපකිරීමක් කරන්න ඕන. කෝරළේ ටීවී හරහා සිත්තම් රෑ වැඩසටහන අපූර්ව නිර්මාණයක් සහ මිනිසුන්ට ප්‍රබල ලෙස ආමන්ත්‍රණය කරන ඊටාම වටිනා අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මේක ඇත්තටම මොන අභියෝගාවක් ඉස්සරහට යන්න ඕනමක් වෙනවා. ඒ නිසා මේක මහා වටිනා කාර්යයක් විදිහට තමයි මම දකින්නේ. මේක අපේ වැඩක් මේ කෝරළේනේ. හොඳයි. කෝරළේ ටීවී සිත්තම් රෑ රස විමසුම් සඳහා වැඩම කොට වදාළ පිටවැද්දර ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී ඒත් එක්කම දෑරංගල ශ්‍රී ජනපදාරාමාධිපති
පිටබැද්දර විපුලසාර පිරිවෙන් පති ඒත් එක්කම අපේ කෝරළේ පත්තරේ කතෘ මණ්ඩල සමාජික පූජ්‍ය පඬිත ශාස්ත්‍රවේදී පූජ්‍ය පඬිත සීමලාගොඩ සුමනසාර ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මගේ ප්‍රණාමය පළ කරනවා. ඒත් එක්කම සංගීතය සපයමින් මේ වැඩසටහන සිව්වන වැඩසටහනත් රසවත් කරන්නට පැමිණි උපුල් ජයවර්ධන මහත්මයාට මගේ ස්තුතිය. ඒත් එක්කම විශාරද සඳු ගුණසේකර මහත්මියට ඒත් එක්කම BLG නුවන් ලක්මාල් මහත්මයාටත් මම ස්තුතිවන්ත වෙනවා. අපේ ස්වාමීන් වහන්සේගේ ගී රස විමසුම තවදුරටත් රසවත් කරමින් එය සුගායනය කිරීම සම්බන්ධව ඒත් එක්කම මෙම තිරේ පිටුපස කටයුතු කරන අපගේ නිෂ්පාදන කණ්ඩායමටත් ස්තුතිය පළ කරමින් අපි සූදානම් හද තුල මැවුණු ගී රස මතකයන් ඇහැරවන සිත්තම් රෑ සංගීතමය වැඩසටහනේ සිව්වන අධ්‍යයනයේ අවසාන ගීතයේ රස විඳින්මින් මේ වැඩසටහන අවසන් කිරීමට ඉතින් මම ආරාධනා කරනවා විශාරද සඳු ගුණසේකර ඔබට. See